ආයුබෝවන් දරුවනේ සුබ සන්ධ්‍යාවක්. හොඳයි අපි ගිය සතියේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියන පාඩමේ අවසානට කතා කරමින් හිටියේ මේ ශුද්‍ර ජීවීන් ඇයි මෙච්චර විවිධ දේවල් වලට අපි ගන්න කියන එක. අද අපිට කතා කරන්න තියෙන්නේ පාඩමේ අවසාන ටික. ඒ වගේම මම ගිය සතියේ මතක් කරා පෙබරවාරි ටියුට් එක අරන් තියාගන්න කියලාත්. මොකද ඊළඟ පාඩමට අදාළ ටියුට් එක ඒක පාඩමත් එක්ක කරන්න ඕන වෙනවා කියලාත් මම ගිය සතියේ මතක් කළා. හොඳයි අපි ශුද්‍ර ජීවීන් ඇයි විවිධ දේවල් වලට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන කාරණය ගිය සතියේ කිව්වා. ඒතර ඒකට එක හේතුවක් විදිහට කිව්වා මොනවද? මේගොල්ලන්ගේ අර ඊටාම වේගවත්ව මේ පරිවෘත්තීය ක්‍රියාවන් වේගවත්ව සිද්ධ වෙනවා කියලා. ක්‍රියාකාරීත්වය ඉක්මනින් සිද්ධ වෙනවා. ඒක එක හේතුවක්. ඒ වගේම මේගොල්ලෝ අර ප්‍රවේණිකව සරල ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන හින්දා අපිට ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ලේසියෙන් යම් පරීක්ෂණ කටයුතු වලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තම අඩු මුදලකට මේ කර්මාන්තවලදී මේගොල්ලන් යොදා ගන්න පුළුවන්. එක්ක බාහිරින් මේ නොමිලෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම අඩු මුදලකට ගන්න පුළුවන්. ඊට බල ශක්තිය වියදම් වීම අඩුයි. මේගොල්ලෝ පාවිච්චි කිරීමත් එක්ක. ඒත් මේ වගේ කාරණා නිසා අපිට ශුද්‍ර ජීවීන්ව මේක එක කර්මාන්ත වලට යොදා ගන්න පුළුවන්. ඒ නිසා තමයි වැඩිපුරම මේ අය යොදාගෙන තියෙන්නේ. හොඳයි එතනින් එහාට ඊළඟට එක අපි බලමු මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඔය කොටසටම අදාළව ගත්තොත් බලන්න අපි කලින් ශුද්‍ර ජීවීන්ගේ භාවිත යටතේ දැන් අපි දවස් කීපයක් කතා කරමින් ආවා. එතකොට මේ අද අපිට කතා කරන්න තියෙන්නේ මේ අවසාන කොටස මේ ශුද්‍ර ජීවීන්ගේ තියෙන අහිතකර බලපෑම් ගැන. මොනවද ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්? ඔව් ප්‍රධාන බලපෑම් කීපයක් තියෙනවා. එකක් තමයි ඔය ලෙඩ රෝග ඇති කරන එක කිව්වා. ඊළඟට ඔය ආහාර නරක කරන එක. ඒත් එක්කම විවිධ ජෛව රසායනික අවි විදිහට මේ අයව පාවිච්චි කරන්න පුළුවන්. අපි අන්තිමට මම දැන් කතා කරේ ඔය ශුද්‍ර ජීවීන් බහුලව පාවිච්චි කරන්න හේතු අනුමාත්‍රකාවක් විදිහට එතන ලියමු ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් කියලා. ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්. ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්. අනුමාත්‍රකාවක් විදිහට ලියමු එක. ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්. ප්‍රධාන අහිතකර බලපෑම් කීපයක් තියෙනවා ඒගොල්ලන්ගෙන් සිද්ධ වෙන. අපි මෙච්චර දවස් කතා කරේ ඒගොල්ලන්ගේ මේ හිතකර බලපෑම් ගැන. ඕකේ අර්ථය ලියමු. දැන් අනුමාත්‍රකාවක් විදිහට ඔක ලිව්වා නේද? හරි. ඕකේ අර්ථය ලියමු එහෙනම්. පොඩි ඡේදයක් වගේ ලියන්නකෝ. ශුද්‍ර ජීවීන්
මගින් ක්ෂුද්‍රජීවීන් මගින් ඇතිවන ක්ෂුද්‍රජීවීන් මගින් ඇතිවන ප්‍රධාන අහිතකර බලපෑම් කීපයකි. ප්‍රධාන අහිතකර බලපෑම් කීපයකි. එතන ඉස්සල්ලා මේ එක දෙක දාලා අපි අහිතකර බලපෑම් කීපයක් ලියලම ප්‍රධාන බලපෑම් තුනක් අපිට ලියන්න පුළුවන්. පළවෙනි එක ක්ෂුද්‍රජීවීන් මගින් රෝග ඇති කිරීම. ක්ෂුද්‍රජීවීන් මගින් රෝග ඇති කිරීම. රෝග ඇති කිරීම. තව ප්‍රධානම එකක් තමයි ආහාර නරක් කිරීම. ආහාර නරක් කිරීම. ඊළඟට තව වැදගත් එකක් ජෛව රසායනික අවි ලෙස යොදා ගැනීම. ජෛව රසායනික අවි ලෙස යොදා ගැනීම. මෙය ප්‍රධාන අහිතකර බලපෑම් විදියට ගන්න පුළුවන්. රෝග ඇති කරන එක, ආහාර නරක කරන එක, ජෛව රසායනික අවි ලෙස භාවිතා කරන එක. මේවා ක්ෂුද්‍රජීවීන්ගේ අහිතකර බලපෑම්. හරි, දැන් ඔය රෝග ඇති කිරීම කියන එකත් අය වර්ග කීපයකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි අපිට රෝග ඇති කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට, ඊළඟට සත්තුන්ට රෝග ඇති කරනවා. ඒ වගේම ශාකවලටත් රෝග ඇති කරනවා. එහෙනම් රෝග ඇති කිරීම කියන එක අපව වර්ග කරන්න පුළුවන් ආකාර කීපයකට. දැන් ඔතන වෙනම අනුමාතෘකාවක් විදියට ලියමු ක්ෂුද්‍රජීවීන් මගින් රෝග ඇති කිරීම කියලා. ඒක වෙනම අනුමාතෘකාවක් විදියට ලියන්න. ක්ෂුද්‍රජීවීන් මගින් රෝග ඇති කිරීම. ක්ෂුද්‍රජීවීන් මගින් රෝග ඇති කිරීම.
හොඳයි. දැන් මේ ශුද්ධ ජීවීන් රෝග ඇති කරනවා කියලා කිව්වනේ. ඔය රෝග ඇති කරන ශුද්‍ර ජීවීන්ට විශේෂයෙන් අපි නමක් පාවිච්චි කරනවා. රෝග ඇති කරන ශුද්‍ර ජීවීන්ට කියනවා ව්‍යාධි ජනකයින් කියලා. ව්‍යාධි ජනකයින්. ව්‍යාධි ජනකයින්. රෝගය ඇති කරන ශුද්‍ර ජීවී අයට කියනවා ව්‍යාධි ජනකයින්. ඊළඟට දැන් මේ රෝග ඇති කරන අය යම් කිසි ජීවියෙක්ගේ ඇඟට ඇවිල්ලා ජීවත් වෙනවනේ. ඒතර මෙහා යම් වාසස්ථානයක් තෝරගන්නවා ජීවත් වෙන්න. මිනිස්සෙක්ගේ ශරීරයක් වෙන්න පුළුවන්, වෙන සතෙක්ගේ ශරීරයක් වෙන්න පුළුවන්. ඔය ව්‍යාධි ජනකයින් සඳහා ජීවත් වෙන්න උපස්තරයක් එහෙම නැත්නම් වාසස්ථානයක් සපයන වෙනත් ජීවීන් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔය මදුරුවාගේ ශරීරය සමහර ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. ඒ නිසානේ අපිට මැලේරියාව හැදෙන්නේ. එතකොට මේ ඒ ව්‍යාධි ජනකයින් ජීවත් වෙන්න තෝරගන්න වෙනත් ජීවීන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ජීවත් වෙන්න උපස්තරයක් සලසන ජීවීන්ට කියනවා ධාරකයින් කියලා. ධාරකයින්. හරි දැන් රෝග ඇති කරන අය ව්‍යාධි ජනකයින්. රෝග ඇති කරන ශුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයින් ලෙස හැඳින්වේ. වෙනම රූලක තරුවක් දාලා ලියන්න. පොඩ්ඩක් ඔය කැමරා ටික ඔන් කරන්නකෝ බලන්න. කැමරා ටික ඔන් කරන්න බලන්න. කවුද ඉන්නේ බලන්න. හොඳයි කට්ටිය ඉන්නවා බලමු. නිකන් භූතයන්ට උගන්වනවා වගේ නැත්තම් මේ කිසිම කෙනෙක් පේන්නත් නැහැ. දකින්නත් නැහැ. ගන්ධබ්බයන්ට උගන්වනවා දන්නෙත් නැහනේ. ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ නේද? හරි. මේ දැන් මේ ව්‍යාධි ජනකයින් කියන්නේ කවුද එතකොට? අහගෙන හිටියද ව්‍යාධි ජනකයින් කියන්නේ කවුද කියලා? ඔව්. කවුද? කවීෂා. කවීෂා ඔයාට මයික් එක ඔන් කරන්න පුළුවන් මං හිතන්නේ. කවීෂා ව්‍යාධි ජනකයින් කියන්නේ කවුද? කාටද? ඔව් ව්‍යාධි ජනකයින් කියලා කියන්නේ? සර් ඔව්. මම දැන් ජොයින් උනේ මට ජොයින් වෙන්න බැරි වුණා ප්‍රොබ්ලම් එකක් තිබුණා. හරි හරි. ව්‍යාධි ජනකයින් සංදීපා දිව්‍යාංජලි කාටද ව්‍යාධි ජනකයෝ කියන්නේ? සංදීපා ඔයාට මයික් එක ඔන් කරන්න පුළුවන්. දිව්‍යාංජලි රෝගකාරක සුද්‍රජීවීන්. හොඳයි. ඔව්. රෝගකාරක ශුද්‍ර ජීවීන් තමයි ව්‍යාධි ජනකයින් කියලා කියන්නේ. හරි. ඒතකොට ව්‍යාධි ජනකයින් යන කවුරුන්ද කියලා විභාගෙදී ප්‍රශ්නයක් ඇහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන රෝගකාරක ශුද්‍ර ජීවීන් කියලා. හරි. ඊළඟට දැන් මේ ව්‍යාධි ජනකයින්ට ජීවත් වෙන්න තැනක් සපයන උපස්තරයක් සපයන අය ඒගොල්ලන්ට කියනවා ධාරකයින් කියලා. ධාරකයින්. ඊළඟ රූලේ තරුවක් දාලා ලියමු. ව්‍යාධි ජනකයින් සඳහා ව්‍යාධි ජනකයින් සඳහා තම දේහය මත හෝ තම දේහය මත හෝ තම දේහය තුල තම දේහය මත හෝ තම දේහය තුල උපස්තරයක් සපයන ජීවීන්
උපස්තරයක් සපයන ජීවීන් උපස්තරයක් සපයන ජීවීන් ධාරකයින් ලෙස හඳුන්වයි. ධාරකයින් ලෙස හඳුන්වයි. ධාරකයින් ලෙස හඳුන්වයි. යමාල් ලියනවද? යමාල් ලියනවද? හරි හරි. ධාරකයින් කියන්නේ එහෙනම් කාටද? ජීවත් වෙන්න උපස්තරයක් සලසන අය. ධාරකයින් කියන වචනේ highlight කරන්නකෝ. ධාරකයින් කියන වචනේ highlight කරන්න. එතකොට ව්‍යාධි ජනකයෝ කියන්නේ ලෙඩ ඇති කරන රෝගකාරක ශුද්‍ර ජීවීන්. ඒගොල්ලන්ට ජීවත් වෙන්න උපස්තරයක් සපයන අය ධාරකයින්. ඊළඟට තව කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය තමයි මේ ව්‍යාධි ජනකයන් අපේ ඇඟට ගෙනල්ලා දාන අය. මේගොල්ලන්ව අරගෙන ඇවිල්ලා තව කෙනෙක්ගේ ඇඟට දානවා. දැන් අපිට මැලේරියාව හැදෙන්නේ ප්ලාස්මෝඩියම් කියන ව්‍යාධි ජනකයාගෙන්. හැබැයි මේ ව්‍යාධි ජනකයාව අපේ ඇඟට ගෙනත් දාන්නේ කවුද? අපේ ඇඟට ගෙනත් දාන්නේ මදුරුවා. ඒ වගේම තමයි දැන් අපි කියනවානේ පිස්සු බලු රෝගය කියලා. පිස්සු බලු රෝගේ කාටද හැදෙන්නේ? පිස්සු බල්ලන්ට. පිස්සු බල්ලන්ට ආය හැදෙන්න දෙයක් නැහැ නේ. උන්ට හැදිලානේ තියෙන්නේ. පිස්සු බලු රෝගේ හැදෙන්නේ කාටද? ඔව් මිනිස්සුන්ට හැදෙනවා. බල්ලන්ට හැදෙනවා. ඒ විතරක් නෙමෙයි. වඳුරන්ට හැදෙනවා. වැඳිරියන්ටත් හැදෙනවා. ඒ වගේම වවුලන්ටත් හැදෙනවා. බළලුන්ටත් හැදෙනවා. ඒ නිසා අපි පිස්සු බලු රෝගය කියලා කිව්වට ඕකනේ අපි ජල බීතිකාව කියලා හඳුන්වන්නේ. ඒ පිස්සු බලු රෝගය හැදෙන්නේ බල්ලන්ට විතරක් නෙමෙයි. මිනිස්සුන්ට, බළලුන්ට, වවුලන්ට, වඳුරන්ටත් හැදෙන්න පුළුවන්. ජල බීතිකා රෝගය. ඒ නිසා අර දැන් පිස්සු බලු රෝගය හැදිච්ච බළල්ලු ඉන්න පුළුවන්. පිස්සු බලු රෝගය හැදිච්ච වවුලුත් ඉන්න පුළුවන්. එතන අපි කියන්නේ ජල බීතිකාව කියලා. දැන් මෙන්න මේ ජල බීතිකාව ඇති කරන්නේ වෛරස් එකක්. රේබීස් කියලා වෛරස් එකක් තමයි ජල බීතිකාව ඇති කරන්නේ. ඒ කියන්නේ ව්‍යාධි ජනක වෛරස් එකක්. මෙයාව හැබැයි ගෙනත් දාන්නේ එක්කෝ බල්ලෝ. එහෙම නැත්නම් බලල්ලු. වවුලුත් මේක ගෙනත් දාන්න පුළුවන්. දැන් අපිට නම් වැඩිපුර මේ රටේ ඔය ජල බීතිකාව ව්‍යාප්ත වෙනවා කියලා කියන්නේ බල්ලන්ගෙන් තමයි. ඒතර බල්ලා කියන එක්කෙනා මෙතෙන්දී අපි හඳුන්වනවා අර ව්‍යාධි ජනකයා එක තැනකින් තව තැනකට ගෙනියන කෙනා වාහකයා කියලා. වාහකයා කියලායි කියන්නේ. එතකොට අර ව්‍යාධි ජනකයින් එක ජීවියෙක් ගිනන් තව ජීවියෙක් වෙතට අරගෙන යන අයට කියන්නේ වාහකයින් කියලා. අලුත් රූලක තරුවක් දාන්නකෝ. අලුත් රූලක තරුවක් දාන්න. තරුවක් දාලා ලියමු. ව්‍යාධි ජනකයින් ඒකේ අර්ථය ලියමු. ඒ තරුව දාලා ව්‍යාධි ජනකයින් ධාරකයා වෙත සම්ප්‍රේෂණය කිරීම. ධාරකයා වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු කරන ශුද්‍ර ජීවියා හෝ එහෙම ලියන්න සම්ප්‍රේෂණය කරන ශුද්‍ර කෑල්ල කපමු. ජීවියා සම්ප්‍රේෂණය කරන ජීවියා
වාහකයා ලෙස හැඳින්වේ. වාහකයා ලෙස හැඳින්වේ. වාහකයා ලෙස හැඳින්වේ. එතකොට දැන් මේ එක එක රෝග ගත්තාම මේ එක එක රෝගවලට අදාළ ව්‍යාධි ජනකයෝ ඉන්නවා. රෝගය ඇති කරන අය ඉන්නවා. ඒ වගේම ඒක සම්ප්‍රේෂණය කරන අයත් ඉන්නවා. වාහකයෝ විදියට ක්‍රියා කරන අයත් ඉන්නවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් මැලේරියාව කියන රෝගය ඇති කරන ව්‍යාධි ජනකයා ප්ලාස්මෝඩියම්. ප්ලාස්මෝඩියම් කියන එක්කෙනා තමයි ප්‍රෝටෝසෝවා වර්ගයට අයිති ශුද්‍ර ජීවියෙක්. එයා තමයි මැලේරියාව ඇති කරන්නේ. හැබැයි මේක සම්ප්‍රේෂණය කරන්නේ ඒ කියන්නේ වාහකයා විදිහට ක්‍රියා කරන්නේ ඇනොෆිලස් කියන මදුරු වර්ගය. ඔතන මේ උදාහරණ කීපයක් විදිහට මෙන්න මෙහෙම පොඩ්ඩක් අපි සටහන් කරගමු. මේ විදිහට මේ පොඩි සටහනක් රෝගයයි ව්‍යාධි ජනකයයි වාහකයයි කවුද කියලා රෝග කීපයකට අදාළව මේ රෝගය මේ ව්‍යාධි ජනකයා ව්‍යාධි ජනකයා ඊළඟට වාහකයා කීප දෙනෙක් බලමු අපි ගෙඩියලා එකක් තමයි මේ මැලේරියාව ඩෙන්ගු ඇමීබා අතිසාරය ලේෂ්මානියාව ඩෙන්ගු උණ සන්නිපාතය එතන තියෙනවා රෝග කීපයක්. එතකොට මේ රෝග ඇති කරන ව්‍යාධි ජනකයින් කවුද කියන එක අපි පොඩ්ඩක් ගත්තොත් මැලේරියාව ඇති කරන්නේ
ප්ලාස්මෝඩියම් ප්‍රෝටසෝවාවික් ප්ලාස්මෝඩියම් ඊළඟට ඩෙන්ගු ඇති කරන්නේ ඩෙන්ගු වෛරස් ඇමීබා අතිසාරය ඇති කරන්නේ මේ ඇමීබා ප්‍රෝටසෝවාවික් මෙයා ලීෂ්මානියාව ඇති කරන්නේ ප්‍රෝටසෝවාවික් ඩෙන්ගු දෙපාරක් ලියලානේ පිටෙන්ට ලියමු ක්ෂය රෝගය එහෙම නැත්නම් ක්ෂය රෝගේ න වාහකයක් නෑ මේ වාතය ඔස්සේ තමයි පැතිරෙන්නේ ඒ හින්දා අපි මැලේරියාව ලිව්වා බරව ඔන්න ලියමු බරව ලියන්න පුළුවන් බරව ෆයිලේරියා කියලා ශුද්‍ර ජීවියෙක් ප්‍රෝටසෝවා වර්ගයට අයිති එක්කෙනෙක් එයාගෙන් තමයි හැදෙන්නේ ඊළඟට උණ සන්නිපාතය බැක්ටීරියාවක් මගින් ඇති වෙන්නේ දැන් ප්ලාස්මෝඩියම් අපේ ඇඟට අරන් එන්නේ එනෝෆිලස් මදුරුවා ඩෙන්ගු අරන් එන්නෙත් ඊඩිස් කියන මදුරුව විශේෂය ඇමීබා අතිසාරයේදී නම් වෙනම මේ කියන්නේ වාහක සත්වයකට වඩා මේ ආහාර සහ දූෂිත ජලය මගින් තමයි ඒක වෙන්නේ. එතකොට මේකෙදි මේ දූෂිත ජලයෙන් තමයි පැතිරෙන්නේ සත්වයෙක්ගෙන් නෙමෙයි. ලීෂ්මානියාව වැලි මැක්කගෙන් තමයි පැතිරීම වෙන්නේ. බරවා කියුලෙක්ස් කියන මදුරු විශේෂයෙන් කියුලෙක්ස් මදුරු විශේෂ ගොඩක් ඉන්නවා. කියුලෙක්ස් මදුරුවා උණ සන්නිපාතය කියන එකත් මේ ජලය ආහාර මගින් තමයි දූෂිත ආහාර හෝ ගෙමැස්සෝ හේතු වෙන්න පුළුවන්. ඇමීබා අතිසාරයත් ගෙමැස්ස හේතු වෙන්න පුළුවන් ආහාරවල වහලා. දූෂිත ආහාරවල වහලා ඊට පස්සේ හොඳ ආහාර වලවුවාම ඔය ඇමීබා අතිසාරයට අදාළ ඇමීබාව එන්න පුළුවන්. මේ ටික සම්පූර්ණ කරගමුකෝ.
හොඳයි. දැන් මම හිතන්නේ ගොඩක් අය සම්පූර්ණ කළ ඉවරයි. ඒතර මෙතන තියෙනවා මේ රෝගකාරකයන් කීප දෙනෙක් එතන ව්‍යාධි ජනකයන් කීප දෙනෙක් සහ මේ වාහකයෝ. එතකොට මේ මිනිස්සුන්ට එහෙම නැත්නම් අපිට ඔය විවිධ ව්‍යාධි ජනකයන් නිසා ලෙඩ ඇති වෙන්න පුළුවන්. ඔය වාහකයෝ විදියට මේ විවිධ සත්තු මගින් අපේ ඇඟට එනවා වගේම ඔයිට අමතරව ජලයෙන් වාතය මගින් ආහාර මගිනුත් අපේ ඇඟට මේ ව්‍යාධි ජනක ඇතුල් වෙනවා. දැන් මේ දවස්වල තියෙන අපි මුහුණ දීලා ඉන්න තත්ත්වය ගත්තොත් ඒක වාතය ඔස්සේ තමයි කොරෝනා වෛරස් එක පැතිරෙන්නේ. වාතය මගින් පැතිරලා යනවා. එතකොට මේ සත්තුන්ගෙන් පැතිරෙනවට අමතරව වාතයේ ජලය ආහාර ඔස්සේ පැතිරිලා යන්න පුළුවන්. එතන ප්‍රශ්නයක් විදිහට ලියන්න වෙනම ප්‍රශ්නයක් විදිහට ලියමු. ශුද්‍රජීවීන්ගෙන් වැළඳෙන සමහර රෝග වාහකයන්ට අමතරව වාතය ජලය ආහාර ඇඳුම් මගින්ද පැතිර යා හැකිය. ඒ සඳහා උදාහරණ කීපයක් ලියා දක්වන්න. එතෙන් රූල් 5ක් විතර වගේ ඉඩක් තියන්න. දැන් මේ අපි ලියපු ඔය සත්තු විදියට නැත්නම් වාහකයෝ විදියට පැතිරෙනවනේ අපි ලියලා තියෙන්නේ. ඊට අමතරව ඔය වාතය, ජලය, ආහාර, ඇඳුම් ඒ වගේ ආකාර වලට පැතිරෙන්න පුළුවන් රෝග තියෙනවා. අන්න ඒ රෝග කීපයකුයි පැතිරෙන්නේ කොහොමද කියන එකයි උදාහරණ 5ක් 6ක් ලියන්න. එතන ඉඩක් තියන්න. රූල් 5ක් විතර ඉඩක් තියන්න. දැන් මේ රෝග මර්ධනය කරගන්න පාලනය කරගන්න අපි එක එක උපක්‍රම පාවිච්චි කරනවානේ. දැන් විශේෂයෙන්ම ඩෙන්ගු කියන එක මේ මෑත කාලේ විශාල ප්‍රමාණයක් මියගිය රෝගයක්. එතකොට ඩෙන්ගු රෝගය පාලනය කරගන්න විවිධාකාර ක්‍රමවේද අපි අනුගමනය කරනවා. ඒ අතරේ මේ විශේෂිත ඩෙන්ගු රෝගය පාලනය කරන මර්ධනය කරන ක්‍රමයක් තමයි දැන් ඩෙන්ගු පැතිරෙන්නේ අර ඊඩිස් වර්ගේ ඊඩිස් ඊජිප්ටයි කියලා ඉන්නවා. ඒ වගේම ඊඩිස් ඇල්බෝපික්ටස් කියලා ඉන්නවා. ඒ වගේ නම් වලින් හඳුන්වන මදුරු විශේෂ තමයි මේ ඩෙන්ගු වෛරස් එක අපේ ඇඟට ගෙනත් දාන්නේ. ඒ නිසා මේ මදුරුව පාලනය කරලා ඩෙන්ගු පැතිරීම
වළක්වන්න තමයි ගොඩක් අපි උත්සාහ කරන්නේ. ඒකෙදී ඔය මදුරුවගේ කීට අවස්ථාව විනාශ කරන්න යොදා ගන්නවා බැක්ටීරියා වර්ගයක්. මදුරුවගේ කීට අවස්ථාව විනාශ කරනවා. ඒ ජලාශවලට මේ බැක්ටීරියාවන් විසිරුවා හරිනවා. මේ ක්‍රමය පොදුවේ කියනවා ඒ කියන්නේ ජීවියෙක් පාවිච්චි කරලා තව ජීවියෙක්ව මර්ධනය කිරීමක්නේ. මේ ක්‍රමයට පොදුවේ කියන්නේ ජෛව පාලන ක්‍රමයක් කියලා. ජෛව පාලන ක්‍රමයක් කියලා කියන්නේ ජීවියෙක් පාවිච්චි කරලා වෙන ජීවි වර්ගයක් පාලනය කරගන්නවා. දැන් රෝග පැතිරීම පාලනය කරනවා. ජෛව පාලන ක්‍රමයක් විදියට. ඔය ඩෙන්ගු රෝගය සඳහා පාවිච්චි වෙනවා බැසිලස් තුරෙන්ජෙන්සිස් කියන බැක්ටීරියාව අර මදුරුවගේ කීට අවස්ථාව ඒගොල්ලන්ට පුළුවන් විනාශ කරන්න. ඒ නිසා ජලාශ වලට මේ බැසිලස් තුරෙන්ජෙන්සිස් බැක්ටීරියා මුදා හැරීම් කරනවා. එතන වෙන පාටකින් ලියලා තියාගන්න යටින් තරුවක් දාලා රිසල් එකට ඉඩ තියලා රූල් 5ක් 6ක් ඉඩ තියලා ඊට පස්සේ තරුවක් දාලා වෙන පාටකින් ලියමු. වෙන පාටකින් ලියමු. ඩෙන්ගු රෝගය පැතිරීම ඩෙන්ගු රෝගයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඩෙන්ගු රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා වාහක මදුරුවන්ගේ කීට අවධිය විනාශ කිරීමට බැසිලස් තුරෙන්ජෙන්සිස් බැක්ටීරියාව භාවිතා කරයි. බැසිලස් තුරෙන්ජෙන්සිස් බැක්ටීරියාව භාවිතා කරයි. මෙවැනි මර්ධන ක්‍රමයක් ජෛව පාලන ක්‍රමයක් ලෙස හඳුන්වයි. ඔය මේ ලීෂ්මානියාව කියලා රෝගයක් ගැනත් කියුණානේ.
දැන් ලීෂ්මානියාව අර පැතිරෙන්නේ වැලි මැක්කගෙන්. හැමේ තියෙන තුවාල හරහා තමයි මේ රෝගකාරකව ප්‍රෝටසෝවා ශරීරයට ඇතුල් වෙන්නේ. ඒ තුවාල හරහා තමයි ශරීරගත වෙන්නේ. ඊට පස්සේ මේ ඔය මුඛයේ, ඒ කියන්නේ කටේ, නාසයේ යම් යම් ආසාදනයන් ඇති කරනවා. ඒත් එක්කම ශරීරයේ රතු රුධිරාණු ප්‍රමාණය අඩු වෙනවා, උණ ගන්නවා, සක්මාව ඉදිමෙනවා, තුවාල ඇති වෙනවා හැමේ. ඒ වගේ තත්ත්වයන් තමයි ලීෂ්මානියාවේදී සිද්ධ වෙන්නේ. ඒක මතක තියාගන්න. ලීෂ්මානියාව ප්‍රෝටසෝවාවෙන් තමයි ඇති වෙන්නේ. වැලිමැක්ක තමයි වාහකයා විදිහට ක්‍රියා කරන්නේ. අපි ඉස්සලා ලිව්වා. ඉතින් ලීෂ්මානියාදී තුවාල ඇති වෙන්න පුළුවන් හැමේ, අක්මාව ඉදිමෙන්න පුළුවන්, උණ ගන්න පුළුවන්, රතු රුධිරාණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔතන මේ ප්‍රශ්නයක් විදිහට ලියන්න. ලීෂ්මානියාව නැමැති රෝගයේදී ඇතිවිය හැකි ලීෂ්මානියාව නැමැති රෝගයේදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද? රෝග ලක්ෂණ මොනවාද? ලීෂ්මානියාව නැමැති රෝගයේදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද? එතන මම දැන් කීපයක් කිව්වා. ඒ ටික ලියන්න ඉඩක් තියන්න. මොනවද ලීෂ්මානියාව නිසා ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ? ඊට පස්සේ අනුමාත්‍රකාවක් විදිහට ලියමු ශුද්‍රජීවීන් මගින් ශාකවලට වැළඳෙන රෝග කියලා. ශුද්‍රජීවීන් මගින් ශාකවලට වැළඳෙන රෝග. මේවා ඔයගොල්ලෝ දන්නවා 8 දිත් ඉගෙනගෙන තියෙනවා. ශුද්‍රජීවීන් මගින් ශාකවලට වැළඳෙන රෝග. මොනවද? ශුද්‍රජීවීන්ගෙන් ශාකවලට හැදෙන්න පුළුවන් ලෙඩ, රෝග. දැන් ගෙදරත් සමහරලාට තියෙන ඔය පළතුරු පැල, එළවලු පැල, මේවා යම් යම් රෝග තත්ත්වයන් දකින්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳට බැලුවොත් ඒ කොළවල වෙනස්කම් වෙලා තියෙනවා. සමහරලාට ශාකේ වෙනස්කම් වෙලා තියෙනවා. විවිධ රෝග තත්ත්වයන් ගෙදර තියෙන මල් පැලවල, එළවලු පැලවල, එළවලු පළතුරු ගස්වල තියෙන්න පුළුවන්. මොනවද ඔයගොල්ලෝ දැකලා තියෙන එහෙම ශාක රෝග? ඒ කියන්නේ ශුද්‍රජීවීන්ගෙන් ශාක වලට වැළඳිච්ච රෝග. මේ දවස්වල බහුලවම තියෙන එකක් නේද? ගෙදර තියෙනවා නම් ගස් ලැබු, peer, ඊළඟට බණ්ඩක්කා, මිරිස්, මෙන්න මේවා අර පිටි බැඳිලා වගේ, පුස් බැඳිලා පිටි සුදු පාට පිටි බැඳිලා වගේ දකින්න පුළුවන්. මේක රෝගයක්, ශාක රෝගයක්. මේකට කියන්නේ මොකක් කියලාද? පිටිපුස් රෝගය කියලා කියන්නේ. ඒ කියන්නේ පිටි බැඳිලා වගේ පේනවා පත්‍රවල, කඳේ, පළවල. සමහරට මල් හැදෙන්න කලින්ම විනාශ වෙලා යනවා මේ පිටිපුස් රෝගය නිසා. මේක දිලීර ආසාදනයක්. දිලීර වර්ධනය වීමක් තමයි වෙන්නේ. ශාක කොටස් මත. ඒකෙන් පළදාව අඩු වෙනවා. ගහ මැරෙන්නත් පුළුවන්. ඔතන එක කියලා ලියමු. එක කියලා දාලා ලියන්න. ශාක රෝග විදියට පිටිපුස් රෝගය. එක පිටිපුස් රෝගය. ඒකේ අර්ථය පොඩ්ඩක් වෙන පාටකින් ලියලා තියමු. එළවලු පළතුරු
එළවලු පැළතුරු පැළ ඇටිවල එළවලු පළතුරු පැළ ඇටිවල පත්‍ර මත පළ මත දැන් මේකේ පේනවා ඇත ඔය මේ මිදි ගෙඩි වල සුදු පාට දකින්න පුළුවන් පිටි බැඳිලා වගේ පත්‍ර මත පළ මත පුෂ්පවල සුදු පාට හෝ අලු පාට සුදු පාට හෝ අලු පාට කුඩු වර්ගයක් දැන් පවුඩර් එකක් වගේ කුඩු වර්ගයක් බැඳී තිබීම කුඩු වර්ගයක් බැඳී තිබීම මෙහිදී දැකිය හැකිය. මෙය දිලීර ආසාදනයකි. දැන් මේක ඉන්න මොකද්ද වෙන්න පුළුවන්? පළදාව අඩු වෙන්න පුළුවන්, ශාකයේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. සමහරට පැල අවස්ථාවේ නම් ශාකය මේ යන්නත් පුළුවන්. ඒකෙම ලියන්න පිටිපුස් රෝගය නිසා ඵලදාව අඩුවීම ශාකයේ වර්ධනය බාල වීම සමහර විට ශාකය මිය යාම පවා සිදු විය හැකිය. සෙවුනේ මොකක්ද කියන්න තියෙන්නේ? සෙවුනේ මොකක් හරි කියන්න තියෙනවද? මේ දැන් අපි විභාග පාඩම් කරද්දී බැක්ටීරියා වර්ග මේ පාඩම් කරගන්න නේද? බැක්ටීරියා වල නම්ද? ඔක්කොම නම් ඕනේ නැහැ. ප්‍රධාන කීපයක් වගේ මතක තියාගන්න. ඔය කිරි ආහාර නිෂ්පාදනයට ගන්න, ඊළඟට ඔය දැන් මෙතන කිව්වේ ජෛව පාලනයට ගන්න මේ බැසිලස් තුරෙන්ජෙන්සිස්, ඒ වගේ කීපයක් මතක තියාගන්න. මේ ඔක්කොම මතක තියාගත්තේ නැති වුණාට කමක් නැහැ. අර වගුවක නම් තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඒ නම් ටික බලලා තියාගන්න. මොකද සමහරට ඕගොල්ලන්ට දැන් අර නම ලියනවට වඩා සමහර විට දෙන්න පුළුවන් අර කෙටි ප්‍රශ්න පත්‍රය වගේ මේ හරි උත්තරයක් තෝරන්න දෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ අර නම් පොඩ්ඩක් පාඩම් කරගෙන තියාගත්තොත්, ඒ කියන්නේ
ලියන්න බැරි වුණත් නම මතකයක් තිබුණොත් උත්තරේ තෝරගන්න පුළුවන්. ඒ නිසා මේ අර පුළුවන් නම් ලියට හුරු වුණාට කමක් නැහැ. නමුත් මූලික ඒවා නම් ටික චුට්ටක් අර කියවලා මතක තියාගන්න. විශේෂයෙන් ඔය මේ කිරියාර නිෂ්පාදනයට ගන්න ඊළඟට අපි ඔය කියපු ජෛව පාලනයක් ක්‍රමයකට විදියට මේ බැසිලස් තුරෙන්ජන්සිස් ගන්නවා ගිහුවේ. ඒක ඒ වගේ අය ඊළඟට අර මේ තියෝබැසිලස් ෆෙරොක්සිඩන්ස් කියලා මේ ලෝහ නිස්සාරණයට ගන්න වර්ගයක් ගැන මේ ලිව්වනේ. ඒ නම පොඩ්ඩක් කියවලා බලලා තියාගන්න. මොකද ඒ නම් සමහරට කෙටි ප්‍රශ්න පත්‍රයකදී උත්තර 4 ඇතුලේ දීලා තෝරන්න දෙන්න පුළුවන්. හොඳයි. දැන් මේ ඊට පස්සේ තන තව ශාක රෝගයක් විදියට ගන්න පුළුවන්. ඔය මේ රූපවල දෙවනියට තියෙනවා මේ අර්ථාපල වලට හැදෙන්න පුළුවන් රෝගයක් අංගමාරය කියලා කියන්නේ. මේකෙදී ශාකයත් මැලවිලා මිය යන්න පුළුවන්. අර අර්ථාපල් අල කුණු වෙන්න පුළුවන්. දිලීර වර්ගයක් නිසා තමයි මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ. දෙවෙනි එක විදියට ලියමු අංගමාර රෝගය. අංගමාර රෝගය. අංගමාර රෝගය. මේකට කියනවා පශ්චිම අංගමාරය කියලා. ගිලියමු අර්ථාපල් ශාක වලට ඒක යටතේ ලියන්න. අර්ථාපල් ශාක වලට බහුලව සෑදෙන අර්ථාපල් ශාක වලට බහුලව සෑදෙන රෝග තත්ත්වයකි. දිලීර ආසාදනයක් නිසා දිලීර ආසාදනයක් නිසා ඇතිවේ. පත්‍ර මත දැන් මේකෙදි පත්‍රවල දුඹුරු පාට ලප ඇති වෙනවා. ඊට පස්සේ ඒවා කළු පාට හැරෙනවා. ඊට පස්සේ පත්‍ර මිය යන්න පුළුවන්. ඒ වගේම අර අර්ථාපල් අලවලත් ඔයගොල්ලෝ ගෙදරට අල ගෙනාපුවාම දැකලා ඇති සමහර වෙලාවට කපනකොට ඇතුලේ කළු පාට වෙලා තියෙනවා. ඒ කළු පාට පැතිරලා තියෙනවා. ඒ අර දිලීරේ පැතිරලා තියෙන්නේ. එතකොට ටික ටික විනාශ වෙනවා. පත්‍ර මත දුඹුරු පාට ලප ඇති වී පත්‍ර මත දුඹුරු පාට ලප ඇති වී පසුව ඒවා කළු පාට වේ. පසුව ඒවා කළු පාට වේ. අර්ථාපල් අලද කුණු වීම සිදුවේ. අර්ථාපල් අලද කුණු වීම සිදුවේ. යමාල් සටහන ලියනවද වෙන මොනවා හරි කරනවද? යමාල් සටහන් ලියනවද වෙන මොනවා හරි කරනවද?
ඒතර අර්ථාපල් මේ අල කුණු වෙන්න පුළුවන්. ඒ වගේම ගහත් සමහරට මිය යන්නත් ඉඩ තියෙනවා. ඊළඟට තව ඔහොම රෝගයක් තමයි මේ වෛරස් නිසා ඇති වෙන්න පුළුවන් ඔය ගස් ලබු වල පත්‍ර විචිත්‍ර රෝගය කියලා එකක් ඇති වෙනවා. නිකන් පත්‍ර මේ හැකිලිලා යනවා. ඕක මේ දුම්කොළ ශාකයටත් ඇති වෙන්න පුළුවන්. වෛරස් මගින් ඇති වෙන්නේ. ඒ පත්‍ර විචිත්‍ර රෝගය කියලා කියන්නේ. හරි තුන්වෙනි එක විදියට ලියමු. පත්‍ර විචිත්‍ර රෝගය. පත්‍ර විචිත්‍ර රෝගය. පත්‍ර විචිත්‍ර රෝගය. ඒකේ එතකොට මේ මතක තියාගන්න පත්‍ර විචිත්‍ර රෝගය ඇති වෙන්නේ වෛරස් වලින්. ගස් ලබු වල දුම්කොළ වල පත්‍ර හැකිලිලා යනවා. ඒකේ අර්ථය ලියමු. වෛරස් මගින් ඇතිවිය හැකි වෛරස් මගින් ඇතිවිය හැකි රෝග තත්වයකි. වෛරස් මගින් ඇතිවිය හැකි රෝග තත්වයකි. මෙම රෝගය ගස් ලබු ගස් වලටද දුම්කොළ පැලෑටි වලටද වැළඳිය හැකිය. දුම්කොළ වලට හැදෙන්න පුළුවන්, ගස් ලබු වලටත් හැදෙන්න පුළුවන්. වැළඳිය හැකිය. එතන මේක මේ වෛරස් රෝගයක්. වෛරස් මගින් නැති වෙන්නේ වෛරස් රෝගයක්. අර අංගමාරය කියලා අපි අර්ථාපලට හැදෙන රෝගය කිව්වනේ මේ. ඒක මතක තියාගන්න පස්චිම අංගමාරය කියලාත් ඕකටම කියනවා. අර අංගමාරය කියන එකට පස්චිම අංගමාරය කියලාත් කියනවා. ඊළඟට ඔය එතන රූපයේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන්නේ මැලවීම කියන රෝග තත්ත්වය. දැන් ඔය තක්කාලි වගේ පැලෑටි වලට මේ මැලවීම කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අර ශාකයක මේ ජලය පරිවාහනය කරන සෛලම් නාල කියන ඒවා ආසාදනය වෙනවා දිලීර හෝ බැක්ටීරියා මගින්. එතකොට ජලය ගෙන යාම අවහිර වෙලා ශාකය මැලවෙනවා. විශේෂයෙන්ම ඔය මැලවීම කියන එක තක්කාලි වලට මිරිස් වලට වගේ රෝග වලට ඇති වෙන්න පුළුවන්. හතරවෙනි එක විදිහට ලියමු. මැලවීම ඒක එතකොට මොකක්ද කියලා පොඩ්ඩක් විස්තර කරලා ලියමු. තක්කාලි මිරිස් වැනි පැලෑටි වලට ඇති විය හැකිය. තක්කාලි මිරිස් වැනි පැලෑටි වලට ඇතිවිය හැකිය.
බැක්ටීරියා හෝ දිලීර මගින් මෙම පැලෑටිවල ජලය පරිවහනය කරන සයිලම් නාල සයිලම් වාහිනී කියලත් කියනවා. සයිලම් නාල ආසාදනය වීමෙන් කියන එක ඇතුලේ වර්ධනය වෙනවා. අර දිලීරය බැක්ටීරියා සයිලම් නාල ආසාදනය වීමෙන් ජලය නිසි ලෙස පරිවහනය නොවීමෙන් ශාකය මැලවී යයි. ඒ විදිහට යම් යම් රෝග ඇති වෙන්න පුළුවන් ශාකවලට බැක්ටීරියා, වෛරස්, දිලීර මේ වගේ දේවල් නිසා, ක්ෂුද්‍ර ජීවීන් නිසා. ඊළඟට මේ අපිට තවත් හානිදායක තත්ත්වයක් තමයි ආහාර නරක් වෙන එක. ඒකටත් වැඩිපුරම හේතු වෙන්නේ ක්ෂුද්‍ර ජීවීන්. ඉතින් ආහාර නරක් කරනකොට ඒ ආහාරවල තියෙන විවිධ පෝෂක මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කරලා ඒවා රසායනික වෙනස් කරනවා. එතකොට ආහාරයේ රසය, ගන්ධය, වයනය මේවා භාවිතයට නොසුදුසු විදියට වෙනස් වුනහම අපි කියන්නේ ආහාරය නරක් වුණා කියලා. එතකොට මේ අටේදී ඉගෙනගෙන තියෙනවා මතකද කාට හරි මේ ප්‍රෝටීන ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කිරීම නිසා ඒ ඇති වෙන තත්ත්වයට නමක් කියනවා. ප්‍රෝටීන ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වයට දෙව්මිනි මතකද? දෙව්මිනි ඔයාට ඔන් කරලා කියන්න පුළුවන් මයික් එක. ඔව් කියන්න බලන්න. ඔව් ඒකට අපි කියන්නේ හොඳයි පූර්ති භවනය කියලා. ඒ කියන්නේ ප්‍රෝටීන ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. ඒකෙන් ආහාර නරක් වෙන්න පුළුවන්. ඔය විදිහටම කාබෝහයිඩ්‍රේට් ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට කියනවා. ඔව් ඒසත් කියන්න පුළුවන් මයික් එක ඔන් කරලා. මොකද්ද? කාබෝහයිඩ්‍රේට් ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට මොකද්ද කියන්නේ? කාට හරි මතකද? පැසීම. ඔව් ඒකට අපි කියන්නේ හොඳයි පැසීම කියලා. පැසීම කියලා තමයි කියන්නේ. හරි. ඒ කාබෝහයිඩ්‍රේට් ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. ඊළඟට අපි අටේදී ඉගෙනගෙන තියෙනවා තව එකක් මේ ලිපිඩ ආහාර මත
ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයටත් නමක් කියනවා. මතකද එහෙම නම? මොකද්ද කියන්නේ කියලා මතකද? ලිපිඩ ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය සෙනුත් මතකද? ලිපිඩ ආහාර මත ක්‍රියාකාරීත්වයට මොකද්ද කියන්නේ? මුඩු වීම. ඔව් හොඳයි. මුඩු වීම කියලා කියනවා. ඔය දෙන්නෙක්ම කිව්වා හොඳයි. ආහාර මුඩු වීම කියලා තමයි කියන්නේ. ලිපිඩ ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. දැන් මේ මුඩු වීම, පූතිභවනය, පැසීම මේ ඔක්කොගෙම ආහාර නරක වෙන්න පුළුවන්. වෙනම ලියමු අනුමාත්‍රකාවක් විදිහට ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීම කියලා. ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීම. මේ පේනවනේ වෙලා තියෙන දේ. ක්ෂුද්‍ර ජීවීන් හින්දා අපරාධ නේද? මේ වෙලාවේ කැම જાති පෙන්වන්නත් එච්චර හොඳ නැහැ. සමහරුන්ට බඩගිනිය දෙන්න පුළුවන්. හැබැයි ආහාරයේ තියෙන තත්ත්වය පෙවුනාම නම් බඩගින්න නැති වෙයි. එතකොට මේ තියෙන්නේ මේ ආහාර මත විවිධ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයෙන් හින්දා ඇති වෙලා තියෙන තත්ත්වයන් ටිකක්. ආහාර නරක වෙච්ච අවස්ථා ටිකක් තියෙන්නේ. ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීම කියලා ඒ යටතේ ලියමු. ක්ෂුද්‍ර ජීවීන් ඒකේ අර්ථය ලියන්න. ක්ෂුද්‍ර ජීවීන් ආහාර මත වර්ධනය වෙමින් ක්ෂුද්‍ර ජීවීන් ආහාර මත වර්ධනය වෙමින් ක්ෂුද්‍ර ජීවීන් ආහාර මත වර්ධනය වෙමින් ඒවායේ අඩංගු සංඝටක වෙනත් අහිතකර ද්‍රව්‍ය බවට පත්කිරීම හෝ වෙනත් අහිතකර ද්‍රව්‍ය බවට පත්කිරීම හෝ ආහාරයට අර විශේෂයිත ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. ඒකට කියනවා දූලක කියලා. ආහාරයට දූලක එකතු කිරීම නිසා එහි භෞතික සහ රසායනික වෙනස්කම් සිදු වී භාවිතයට නුසුදුසු තත්වයට පත්වේ.
භාවිතයට නොසුදුසු තත්ත්වයට පත්වේ. එතකොට භෞතික වෙනස්කම් ගත්තොත් එහෙම ආහාර මෘදු වෙන එක, වර්ණය වෙනස් වෙන එක, මේ වගේ රසය වෙනස් වෙන එක වගේ භෞතික වෙනස්කම් වෙන්න පුළුවන් ආහාරේ. ඊළඟට අපි අර කියපු පැසීම, පූතිභවනය, මුඩුවීම ඒවා රසායනික විපර්යාස. දැන් මේ දේවල් වෙන්න යම් යම් සාධක බලපානවා ආහාරයේ තියෙන. ඒ කියන්නේ පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය, තෙතමනය, ආහාරයේ ඒ ව්‍යුහය, ඊට අමතරව බාහිරින් තියෙන උෂ්ණත්වය, ආහාර මේ පරිසරයේ තියෙන ආර්ද්‍රතාව, වායු වර්ග ඒවා බලපානවා ශුද්‍රජීවි ක්‍රියාකාරීත්වයට. ඒ කියන්නේ ආහාර නරක් වීමට. එතන මේ වෙන පාටකින් තරුවක් දාලා ලියමු. ප්‍රෝටීනමය ආහාර මත ශුද්‍රජීවීන් ක්‍රියාකාරීත්වය ඒකට කියපු නම මතක තියාගන්න. භාගෙදී එහෙම අහන්න පුළුවන්. ක්‍රියාකාරීත්වය පූති භවනය ලෙස හැඳින්වේ. පූති භවනය ලෙස හැඳින්වේ. පූති භවනය කියන වචනේ හයිලයිට් කරන්න. ඊළඟ රූලේ වෙනම ලියමු. කාබෝහයිඩ්‍රේට් ආහාර මත ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය පැසීම ලෙස හඳුන්වයි. ඉතින් මේවා ඔක්කොම ආහාර නරක් වීම, ප්‍රතිභවනය, පැසීම නිසා ආහාර නරක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ රූල් එළියම තුන්වෙනි කාරණේ විදියට තරුවක් දාලා ලිපිඩ ආහාර මත ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ආහාර මුඩු වීම නම් වේ. ආහාර මුඩු වීම නම් වේ.
එතකොට මේ ක්‍රම ඕනම එකකින් ආහාර නරක් වෙන්න පුළුවන්. භූති භවනය, පැසීම, මුඩුවීම මේ ඔක්කොම ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා වෙන්නේ. එතකොට ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්න එහෙම නැත්නම් ආහාර නරක් වෙන්න බලපාන සාධකත් අපිට කොටස් වලට බෙදිය හැකි ආහාරයේ තියෙන සාධක සහ බාහිර සාධක කියලා. ඒතර ආහාරයේ ඇතුලේ තියෙන සාධක තමයි පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය, තෙතමනය, ඒ ආහාරයේ ජෛව විද්‍යාත්මක ව්‍යුහය, ඒ වගේ ඒවා. බාහිරින් තියෙන සාධක තමයි උෂ්ණත්වය, ඊළඟට වාතයේ තියෙන තෙතමනය, වායු වර්ග මොනවද? ඒ අණුව ක්ෂුද්‍ර ජීවීන්ට ක්‍රියාකාරී වෙලා ආහාරය නරක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි අර අහිතකර බලපෑම් වල ප්‍රධාන කාරණා දෙකක් ගැන කිව්වනේ. රෝග ඇතිවීමයි ආහාර නරක් වීමයි. ඒ අරුණහම අනිත් කාරණේ තමයි මේ ජෛව රසායනික අවි ලෙස ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම. එතන අනුමාත්‍රකාවක් විදියට ලියමු. ජෛව රසායනික අවි ලෙස ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම. ජෛව රසායනික අවි ලෙස ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම. මොකද්ද මේ ජෛව රසායනික අවි කියන්නේ? ජෛව රසායනික අවි. දැන් ඉස්සර කාලේ නම් යුද්ධයක් කියලා කියන්නේ මේකුත් ආයුධ වලින් කරගන්න සටනක් නේ. එතකොට යුද්ධයක් පවතිනකොට තුවක්කු, යුද්ධ ටැංකි, මිසයිල මේ වගේ දේවල් පාවිච්චි වෙනවා. පාවිච්චි වුණා. දෙවැනි ලෝක යුද්ධය ගැන එහෙම අහලා ඇතිනේ. හැබැයි දැන් මේ අනාගතයේ එහෙම මොකක් හෝ යුද්ධයක් ඇති වුණොත් ඒ වගේ ආයුධ පාවිච්චි කිරීමකට වඩා වෙනත් ක්‍රමවලට යුද්ධය ඇති වෙන්න පවතින්න පුළුවන්. මේ ජෛව රසායනික අවි කියන්නේ ක්ෂුද්‍ර ජීවීන් ආයුධ විදියට පාවිච්චි කරනවා. ක්ෂුද්‍ර ජීවීන්ව පාවිච්චි කරනවා ආයුධ විදියට. එතකොට අපිට මේකෙදී මේ හිතන්න තියෙන දේ තමයි දැන් අපි තුවක්කුවකින් වෙඩි තියලා මිනිසෙක් මරන්න පුළුවන්. යුද්ධ ටැංක් වලින් ප්‍රහාර එල්ල කරලා ගම්මානයක් විනාශ කරන්න පුළුවන්. හැබැයි එච්චර විශාල යන්ත්‍ර අරගෙන ගිහිල්ලා හැමෝටම පේන විදියට මේක නොකර ඕනනම් පුළුවන් ගුවන් යානයකින් ඇවිල්ලා මාරාන්තික හානිකර ක්ෂුද්‍ර ජීවීන් ටිකක් අර ගුවන් යානෙන් විසිරෝලා හරිනවා පල්ලෙහාට. ඒ ටික පල්ලෙහාට එනවා. පල්ලෙහා ගම්මානේ ඉන්න මිනිස්සු හුස්ම ගන්නකොට ආග්‍රහණය කරාම ක්ෂුද්‍ර ජීවීන් ශරීරගත වෙනවා. ශ්වසන මාර්ගය ඔස්සේ යනවා. මෙන්න සුළු මොහොතකින් ගම්මානේ ඉන්න ඔක්කොම මැරලා වැටෙන්න පුළුවන්. පස්සේ පරීක්ෂා කරලා බලනකොට සමහරට අර මිනිස්සු කාගේවත් පෙනහැල්ල නැහැ. අර ක්ෂුද්‍ර ජීවීන් පෙනහැල්ල කාලා දාලා ගිහිල්ලා. ඒ වගේ හානි සිද්ධ කරන ක්ෂුද්‍ර ජීවීන් හදන්න පුළුවන්. පරීක්ෂණාත්මකව යම් යම් වෙනස්කින් කරලා හදන්න පුළුවන්. ඉතින් ඒවා ආයුධ විදිහට පාවිච්චි කරනවා. දැන් මේකෙදි එතකොට අර යුද්ධ ටැංකිය එනවා, මිසයිල් එනවා. ඒ මොකක්වත් සාක්ෂියක්වත් නැහැ, දකින්නත් නැහැ. සමහරට ගුවන් යානයකින් එන්න ඕනෙත් නැහැ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වෙලා නිකන් උදාහරණයක් යන්න පුළුවන් වායු ගෝලයට නැත්නම් ජලයට දාලා යන්න පුළුවන්. ඒ ජලය පාවිච්චි කරන අයට ඊට පස්සේ ලෙඩ හැදිලා මැරෙනවා. එකපාර මැරෙන්නත් පුළුවන්. ලෙඩ වෙලා දිගට පවතින්නත් පුළුවන්. ලෙඩ හැදිලා මැරෙන්නත් පුළුවන්. ක්ෂුද්‍ර ජීවියාගේ හැටියට ඒක වෙනස් වෙනවා. ඒ වගේ ක්ෂුද්‍ර ජීවීන් පාවිච්චි කරලා මේ සටනක් කරනොත් අනාගතයේ බොහොම දරුණු සටනක් වෙනවා. භයානකත් වෙනවා. ඉතින් මෙහෙම ආයුධ විදිහට ක්ෂුද්‍ර ජීවීන් මේ දැනට දැන් ඉන්න අයට වඩා
වෙනස් වීම කරලා හදන්න පුළුවන් අය. පරිසරයට මුදා හැරියොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ අපි මුහුණ දීලා ඉන්න තත්ත්වය උනත් තාම පැහැදිලි නිශ්චිත හේතුවක් හොයාගෙන නැහැ කොහොමද කොරෝනා වෛරස් එක මේ විදියට ආවේ සහ පැතුරුනේ කියලා. අපි දන්නේ නැහැ මේකත් නිර්මාණය කරපු එකක්ද කියලා. බොහෝ විට නිර්මාණය කරපු එකක් වෙන්න පුළුවන්. ඒක සමහර විට හිතාමතා නිර්මාණය කරලා මුදා හැරපු එකක් වෙන්නත් පුළුවන්. නැත්තම් ඕවගේ කටයුත්තකට නිර්මාණය කරපු එකක් අත්වැරදීමකින් බාහිර පරිසරයට ගිහිල්ලා මේ තියෙන තත්ත්වය ඇති වුණා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ජෛව අවියක් විදියට පාවිච්චි කරන්න පරීක්ෂණාත්මකව හදපු එකක් මොකක් හෝ හේතුවක් හින්දා වායුගෝලයට ගිහිල්ලා පිට වෙලා ඒ පරීක්ෂණාගාර වලින් එළියට ඇවිල්ලා ලෝකේ පුරා පැතිරුණා වෙන්නත් පුළුවන්. නැත්තම් හිතාමතාම එළියට දාලා පැතිරෙව්වා වෙන්නත් පුළුවන්. ඉතින් මේක අතිශය භයානක තත්ත්වයක්. ඉදිරියේදීත් ඒ කියන්නේ මීට වඩා භයානක ක්ෂුද්‍ර ජීවීන් හදලා බාහිර පරිසරයට මුදා හරින්න පුළුවන්. දැනට මේ භයානකම ජෛව අවිය විදියට සලකන්නේ මේ ඇන්ත්‍රැක්ස් කියන බැක්ටීරියාව. මේ ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව තමයි ඇන්ත්‍රැක්ස් කියන රෝගය හදන බැක්ටීරියාව මාරාන්තික බැක්ටීරියාවක්. අද දරුණම ජෛව අවියක් විදියට සලකන්නේ ඔය ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව. ඒතකොට අනාගතයේ මොකක් හෝ යුද්ධයක් ඇති වුණොත් අර යුද්ධ ටැංකිය අරගෙන ඇවිල්ලා යුද නැව් අරන් ඇවිල්ලා මිසයිල ගහලා එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. පොඩි කුප්පියක දාගෙන ඇවිල්ලා අර වෛරස් ටිකක් හරි බැක්ටීරියා ටිකක් හරි ඒ අදාළ ප්‍රදේශයට විසිරුව හැරලා යන්න ගියාම අර බැක්ටීරියා හරි වෛරස් හරි ඉතුරු ටික කරලා දානවා. ඉතින් ඒ නිසා මේ ඔය අහිතකර පැති ගත්තාම ක්ෂුද්‍ර ජීවීන්ගේ මේක තමයි භයානකම වෙන්න පුළුවන් අනාගතයේදී. ඔතන මේ තුන්වෙනි කාරණා විදිහට පොඩ්ඩක් ලියමුකෝ. ජෛව රසායනික අවි ලෙස ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම කියලා. ජෛව රසායනික අවි ලෙස ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම. යමාල් මොකක් හරි කියන්න ඕනද? යමාල් වෙන වෙන බැක්ටීරියා එන්න සුත්‍රජීවීන් හදන්න කොහොමද? ඊට වඩා බරපතල වෙන්න. ඔව් ඒ කියන්නේ දැන් අර අපි කිව්වේ මේ ගිය සතිය අන්තිමට කිව්වනේ මේ ක්ෂුද්‍ර ජීවීන් එක එක දේවල් වලට පාවිච්චි කරන්න ප්‍රධාන හේතුවක් කියලා මේ එකක් තමයි ඒගොල්ලන්ගේ අධික ක්‍රියාකාරීත්වය. ඒ වගේම කුඩා වීම. ඒකම අද මම පටන් ගන්නකොටත් කිව්වා මේ සරල මේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන්නේ ඒගොල්ලන්ගේ. එතකොට ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ තියෙන ඒ ජාන කියන ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒතර අපිත් මේ සියලුම ලක්ෂණ පාලනය කරන්නේ පරම්පරාගත වෙන ලක්ෂණ ජාන කියලා හඳුන්වන රසායනික අංශු වර්ගයකින්. ඒවෙන් තමයි අපේ මේ සාමාන්‍යයෙන් මේ තියෙන ලක්ෂණ ගොඩක් ඒවා පාලනය කරන්නේ. එතකොට දැන් ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් හොයාගෙන තියෙනවා සහ ඒක දියුණු කරලා තියෙනවා මේ ජාන වෙනස් කිරීම කරන්න පුළුවන්. ඒතර ක්ෂුද්‍ර ජීවීන්ගේ බොහොම සරල ජාන තියෙන නිසා ලේසියෙන්ම ඒ ජානය වෙනස් කරන්න පුළුවන්. එතකොට දැන් ඒ ජාන කියන්නේ රසායනික ද්‍රව්‍යනේ. ඒවා අහිතකර විදියට වෙනස් කරලා අර අහිතකර බලපෑම් ඇති වෙන ක්ෂුද්‍ර ජීවීන් හදන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ගේ ලක්ෂණ වෙනස් කරන්න පුළුවන් ජාන වෙනස් කිරීම කළා. ඒ විදිහට තමයි ඔය මේ ජෛව අවි කියන ඒවාත් හදන්නේ. ඒ කියන්නේ හිතකර ක්ෂුද්‍ර ජීවියෙක්ම අරගෙන එයාගේ ඇතුලේ තියෙන ජාන වෙනස් කරලා අහිතකර විදිහට වෙනස් කරන්න පුළුවන්. ඕක මේ ක්ෂුද්‍ර ජීවිත විතරක් නෙමෙයි මේ
මනුස්සයන්ටත් කරන්න පුළුවන් එකක්. නමුත් ඔය මනුස්සයන්ගේ ඥාන වෙනස් කිරීම කරන එක ලෝකෙ තහනම් කරලා තියෙන්නේ. ඒක මනුස්සයන්ට කරන එක තහනම් කරලා තියෙන්නේ. මොකද අපේ තියෙනවා මේ විවිධ ප්‍රචණ්ඩකාරී ඥාන. අපේ දැන් විවිධ ප්‍රචණ්ඩ හැසිරීම් තියෙනවනේ. ඒවත් මේ ඥාන මගින් තමයි පාලනය වෙන්නේ. ඒක එක්කෙනාගේ මේ විවිධ ප්‍රචණ්ඩකාරී ලක්ෂණ ඥාන වලින් එනවා තියෙනවා. එතකොට දැන් එහෙම ප්‍රචණ්ඩකාරී ඥාන අරගෙන කාට හරි උපතෙදිම අර කලල අවස්ථාවේදී මේ ඥාන ඇතුල් කරොත් එහෙම එයා ඊට පස්සේ වර්ධනය වෙනකොට ප්‍රචණ්ඩකාරී විදියටම හැසිරෙන්න ගන්නවා. ඒ නිසා ඔය මිනිස්යන්ගේ ඒ ඥාන පද්ද කිරීම වගේ ඒවා මේ සාමාන්‍යයෙන් එහෙම කරන්න දෙන්නේ නැහැ. මේ රෝගවලට අදාළව යම් යම් මේ පරීක්ෂණ කටයුතු කරන්න අවසර දීලා තියෙනවා ඇරෙන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම ඒව ප්‍රචණ්ඩකාරී ඥානම බද්ධ කරපු කණ්ඩායමක් හදාගෙන හමුදාවක් හැදුවොත් එහෙම කොහොමද හිටියේද? නිකන් හිතන්නකෝ දැන් ප්‍රභාකරන් ගැන අහලා ඇතිනේ. ඒ ප්‍රභාකරන්ගේ තිබිච්ච ප්‍රචණ්ඩකාරී ඥාන අරගෙන ඒ වගේ හමුදාවක්ම හැදුවොත් එහෙම ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ මනුස්ස ගති නැති ප්‍රචණ්ඩකාරී ලක්ෂණම විතරක් තියෙන. අපි සාමාන්‍ය මිනිස්සෙගේ හොඳ කියලා කියන මේ මනුස්ස ගති කියන ඒවා ඒවට අදාළ ඥානක් තියෙනවා. එතකොට ඒව අයින් කරලා ඒ වෙනුවටත් අර ප්‍රචණ්ඩකාරී හානිකර විනාශකාරී ඥාන ඇතුල් කරලා කෙනෙක්ව හැදුවොත් එහෙම යක්ෂයෙක් වගේ එකෙක් හදාගන්න පුළුවන්. ඒ සමහර කට්ටියට අම්මලා කියනනේ මුණ යකෙක් වගේ කියලා. යක්ෂයෙක් කියලා කියන්නේ එහෙම දන්නේ නැහැ නේද? ඒ හැසිරීම අනුව කියනවනේ. එතකොට මේ ශුද්ධ ජීවීන්ගේ මේක ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අපේ තියෙන ඥාන සංඛ්‍යාව මිලියන ගාණක්. නමුත් ශුද්ධ ජීවීන්ගේ තියෙන ටිකයි. ඥාන අඩංගු වෙලා තියෙන ටිකයි. ඒකට ඒ ටික වෙනස් කරලා එයාව ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්. හොඳයි. එතන මේ ජෛව රසායනික අවිලස ශුද්ධ ජීවීන් දා ගැනීම කියලා මේ ලිව්වනේ. ඒක යටතේ ලියමු. ජෛව රසායනික අවිලස ශුද්ධ ජීවීන් දා ගැනීම කියලා ලිව්වට පස්සේ ඒක යටතේ ලියමු. ශුද්‍ර ජීවීන්ගේ ඥාන වෙනස් කිරීම මගින් විෂ දූලක නිපදවන සහ ප්‍රබල ව්‍යාධි ජනක කියන්නේ ලෙඩ ඇති කරන ප්‍රබල ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන් නිපදවා ඒවා යුද කටයුතු වලදී
භාවිතා කිරීම භාවිතා කිරීම ජෛව රසායනික අවි ලෙස හඳුන්වයි. ජෛව රසායනික අවි ලෙස හඳුන්වයි. නූතන ලෝකයේ අති දරුණුතම ජෛව රසායනික අවියක් ලෙස ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව ඒකේ විද්‍යාත්මක නම බැසිලස් ඇන්ත්‍රාසිස්. වරහන් ඇතුලේ ඒකත් ලියලා තියාගන්න බැසිලස් ඇන්ත්‍රාසිස් කියලා. ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව හඳුන්වනු ලැබේ. බැසිලස් ඇන්ත්‍රැසිස් කියන බැක්ටීරියාව හඳුන්වනු ලැබේ. ඒක හයිලයිට් කරලා තියාගන්න. බැසිලස් ඇන්ත්‍රාසිස් කියන බැක්ටීරියාව ජෛව රසායනික අවියක් දරුණුතම ජෛව රසායනික අවියක් විදිහට තමයි අද ලෝකේ හඳුන්වන්නේ ඇන්ත්‍රැක්ස් රෝගය ඇති කරන බැක්ටීරියාව. ඔය කාරණා ටික තමයි දැන් ඔය පාඩමට අදාළව කතා කරන්න තියෙන්නේ. එතනින් ඔය පළවෙනි පාඩම අපේ ක්ෂුද්‍රජීවීන් සම්බන්ධ පාඩම අවසන් වෙනවා. ඒතර අපිට දෙවනි ඒකකය දෙවනි පාඩම තමයි කතා කරන්න තියෙන්නේ. ඒතර අනිවාර්යයෙන්ම දැන් මේ සතියේ අරගත්තේ නැත්නම් ලබන සතිය වෙනකොට මෙන්න මේ ටියුට් එක ඕන වෙනවා. මොකද මේ ටියුට් එකේම තමයි පාඩම සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඇස හා කන කියන පාඩම ඊළඟට තියෙන්නේ. එතන මේක අපිට ටියුට් එකේමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. නිසා මේ ටියුට් එක අරන් තියාගන්න. මේ ටියුට් එක සමහර අය අරගෙන ඇති. ටියුට් එකේමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. ලබන සතියේ එතකොට අපි ඔය පාඩම කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම
පළවෙනි පාඩම පාඩම් කරලා තියාගන්න බොහෝ වෙලාවට ලබන සතිය විතර වෙනකොට දැන් ඔයගොල්ලන්ට මේ කොටසට අදාළව මේ අකණ්ඩයේම ප්‍රශ්න පත්‍රයක් ගෲප් එකට දාලා තිබ්බොත් ඒක සම්පූර්ණ කරන්න මේ ඔයගොල්ලන් සාමාන්‍ය සම්පූර්ණ කර විදිහට කොලේක නැත්නම් වෙන පොතකම ලිව්වත් කමක් නැහැ වෙනම පොතක් තියාගන්න අකණ්ඩයේම පරණ ක්‍රමයටම මේ ලියන්න අකණ්ඩයේමක් දැන් මේ පාඩමට අදාළව දැන් පාඩම ඉවර නිසා අකණ්ඩයේම දෙන්න පුළුවන් ඒ නිසා අකණ්ඩයේමක් දාලා තිබ්බොත් ඒක කරන්න. ඒ වගේ මේ පාඩම් කරලා තියාගන්න ඊළඟ සතියේදී සමහර විට මම ඔන්ලයින් කරන ටෙස්ට් එකක් දානවා. අර සාමාන්‍යයෙන් අපි CBT කරේ ඉස්සර ඒ ක්‍රමයට ඔන්ලයින් කරන්න පුළුවන් විදිහේ ටෙස්ට් එකක්. ඒ නිසා පළවෙනි පාඩම් කරලා තියාගන්න. ඒක පාඩම් කරන්නේ නැතුව ඒක කරන්න යන්න එපා. පාඩම් කරලා කරන්න පුළුවන්. එතකොට Tamanට මේකේ ලකුණු ගන්න බලා ගන්නත් පුළුවන්. ඒ නිසා පාඩම් කරගන්න පළවෙනි පාඩම. අදට එහෙමනම් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ පළවෙනි පාඩම ඉවර වෙනවා. එන සතියේම නම් දෙවෙනි පාඩම කරමු. සාමාන්‍ය විදිහටම ඉරිදට ඔයගොල්ලන්ගේ මේ පාඩම ගෲප් එකට දානවා. මම අර පාස්වර්ඩ් එක සමහරට ඒ කියලා කිව්වා ඒක තාම දැම්මේ නැහැ. මේ ඒක දැම්මහම මම ගෲප් එකට දානවා මෙහෙම පාස්වර්ඩ් මේ ඒවලා තියෙන්නේ කියලා. මේ සතියේ බොහෝ වෙලාවට පාස්වර්ඩ් එක එන්න පුළුවන්. ඒක ලියලා තියාගන්න ආපුවාම කොහේ හරි මතක තියෙන තැනක යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඒක ඉදිරියේදී උමනා වෙනවා ඔයගොල්ලන්ට. මේ වීඩියෝ බලන්න එහෙම. එහෙනම් අදට අපි මේ ටික කළා ඉවර කරමු. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. සුබ රාත්‍රියක් ආයුබෝවන්. බයි.